මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. දුෂ්කරතා මැද වැඩ කිරීමෙන් කෙදිනෙක හෝ එහි ප්‍රතිඵලය රටට ලැබෙන බව අගමැති පවසයි. ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ. යලකන්නේ වී මිලදී ගැනීම ඇරඹෙයි. දිස්ත්‍රික්ක 19ක ගබඩා සූදානම්. ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිරෝද රථ 2000ක්. නෞකා අනතුරින් සාගර පත්ලයේ තැන්පත් වී ඇති බහලුම් කොටස් සෙවීමේ මෙහෙයුම හෙටින් අවසන්. හදවත් සැත්කම් වලට මුහුණ දීම සඳහා කුඩා දරුවන් 3000ක් පොරොත්තු ලේඛනේ. විදුලි කාර්මිකයන් 45000කට වෘත්තීය සුදුසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක්. ගෑස් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්. තායිලන්තයේ සංචාරකයන් සඳහා යලි විවෘතයි. ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරඟය ආරම්භයි. ශ්‍රී ලංකා මූල පෙළ පිතිකරුවන් අදත් අසාර්ථකයි. දුෂ්කරතා මැද වැඩ කිරීමෙන් එහි ප්‍රතිඵලය කෙදිනෙක හෝ රටට ලැබෙන්නේ යන විශ්වාසයෙන් වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දිවෙන පුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට අර්ලිගහ මන්දිරයේදී අද එක්වීමෙන් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. නුවරඑළිය මන්දාරම් නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩු ඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානයේ සහ යාපනීය සන්දිලිපායි පිරාන් කටරු තලතෙල් නිෂ්පාදන ගම්මානය සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස නම් කරමින් ඊට අදාළ සමරු ඩිජිටල් පුවරු අගමැතිවරයා අතින් මෙහිදී නිරාවරණය විය. කුරුණෑගල ගණේවත්ත කුඹුගැටේ ගම්මානයේ සහ මීරිගම කීනදෙනිය ගම්මානයේ ඉදි වූ සෞභාග්‍යයේ සෙනෙහසේ නවාතන නිවාස මෙම උත්සවයට සමගාමීව ප්‍රතිලාභීන්ට ප්‍රදානය කෙරිණ. අද සිට ලබන 7 වෙනිදා දක්වා සෞභාග්‍ය සමෘද්ධි සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. දන්නවා වසංගත තත්ත්වයේ හැම මුළු ලෝකයේම විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙලා තියෙනවා. රටක් විදියට අපටත් මේ දුෂ්කරතා අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමවත් ඉදිරියට ගෙන යන්න අපට අද හැකි වෙලා තියෙනවා. ජනතාව ඒ ගැන විශ්වාසය තබලා කටයුතු කිරීම රජයට ලබා දෙන ශක්තියක් බව මම මෙහිදී මතක් කරන්න ඕන. දේශීය ආර්ථිකය නගා සිටුවීම රට සංවර්ධනය කරගෙන යාමේ අපේ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරන බව ජනතාව සිහිපත් කරන්න ඕන. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් සමාරම්භය ගොඩවෙල මාවතලන්ද හොරේපුල ගම්මානයේදී අද ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. සමෘද්ධි ගෘහාර්ථික නිෂ්පාදන ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මේ සඳහා මූලිකව කටයුතු කරයි. මෙම ගම්මානයේ රන් කර්මාන්තය සංවර්ධනය කිරීම අරමුණයි. වැය කරන මුදල රුපියල් ලක්ෂ 55කි. එම මුදල් හොරේපොළ ගම්මානයේ රන්කරුවන්ගේ පෞද්ගලික උපකරණ සහ පොදු උපකරණ මිලදී ගැනීම සඳහා යෙදවෙයි. සමාරම්භක අවස්ථාවට සබ්‍රගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහභාගී විය. මේ අතර මෙහි කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන මොළගොඩ මැටි නිෂ්පාදන ගම්මානයේදී රාජ්‍ය ඇමති කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරහුරුවේ පැවැත්වින. එහිදී මැටි කර්මාන්තකරුවන්ට අවශ්‍ය විදුලි සකපෝරු සහ අනෙකුත් උපකරණ සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම සිදුවිය. යලකන්නේ වී මිලදී ගැනීම ආරම්භයි.
ඒ වෙනුවෙන් දිස්ත්‍රික්ක 19ක ගබඩා සූදානම් කර ඇතැයි වියලවි මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කරයි. යලකන්නේ වියස්වනු නෙලීම මඩකලපුව මුලතිව් සහ කිල්නොච්චි දිස්ත්‍රික්කවලින් ආරම්භේ. මිතෙන් යුතු නාඩු කිලෝවක් රුපියල් 50ක මිලට සම්බා සහ කීර් සම්බා වී කිලෝවක් රුපියල් 51ක මිලකටත් මිලදී ගැනීමට වියලි මණ්ඩල විසින් කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම තෙතමනේ සහිත වී කිලෝවක් රුපියල් 44ක මිලටත් ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වියලි මණ්ඩල විසින් මෙවර යලකන්නේ තුළ විධිමත් ක්‍රමවේදයන් කිහිපයක් සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා තෙතවී මිලදීගෙන ඒවා වියලීමෙන් පසු වියලි මණ්ඩලයේ ගබඩාව වෙත රැස් කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙහි පළවෙනි අධීර හැටියට මෙට්‍රික් ටන් 50,000ක පමණ ප්‍රමාණයක් ඉදිරි මාස දෙකක පමණ කාලය තුළ මිලදී ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මිලියන 3,000කට ආසන්න ප්‍රමාණයක් වැය වෙතයි තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම වී මිලදී ගැනීම සඳහා මේනකොට දිස්ත්‍රික්ක 19ක වියලි මණ්ඩලයේ සතු ප්‍රමාණවත් ගබඩා පහසුකම් තිබෙනවා. ගබඩා 326ක් තොර මෙට්‍රික් ටන් ලක්ෂ 3.5ක පමණ ප්‍රමාණයක් ගබඩා කළ හැකි ශක්තිමත් දාස්තාවයක් අප සතුව තිබෙනවා. වී මිලදී ගැනීමේදී ඉහළ මිලක් ගෙවීමට සිදු වුවහොත් සහල් මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇතැයි නිවරත්න සහල් ව්‍යාපාරයේ සභාපති එල්.ජේ. මිත්‍රපාල මහතා සඳහන් කරයි. රජය පනවා ඇති නීතියට අනුව සහල් වැඩි මිලකට අලෙවි කළ නොහැක. වී කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් හිමි වුවහොත් සහල් කිලෝව රජයේ සහතික මිල වෙන රුපියල් 96කට ලබා දීමට හැකිවනු ඇතැයි හෙතෙම කියයි. අපි ඕනම අවස්ථාවක රජයේ තීරණයක් ගත්තාම ඒක රජයේ තීරණයට අපි ගරු කරන්න ඕනේ. ඒක ඇවිල්ලා රජයේ ගත්ත තීරණයක් හින්දා අපි එතන ඉන්න ඕනේ. නමුත් අපිට කුච්චර දුරට එතන ඉන්න පුළුවන් වෙයිද කියන එක තියෙනවා ගැටලුවක්. අපි උත්සාහ කරන අපි කොහොමද රජයේ ගත්ත තීරණෙම ඉන්න පුළුවන්ද කියලා අපි ලොකු උත්සාහයක් දරනවා මේ වෙලාවේ. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ తాවකාලික හරි වෙළඳපොලේ හාල් ඉංගයක් ඇති වෙයිද කියන ගැටලුව පමණයි මේ තුලින් ඇති වෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිරෝද රථ 2000ක් ප්‍රදානය කෙරේ. ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය වැළැක්වීම සහ බුද්ධි හා සිවිල් රාජකාරී ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයට ඒවා යොදා ගැනේ. ත්‍රිරෝද රථ ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී සංකේතාත්මකව අද සිදු කෙරිණ. මෙවා දිවයිනේ පොලිස් ස්ථාන වෙත බෙදා හැරේ. ග්‍රාමීය ප්‍රදේශවලට කඩිනමින් ළඟාවීමේ පහසුව මත පොලිසිය සහ මහජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමද මෙමගින් අපේක්ෂා කෙරේ. තීරුබදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රිරෝද රථ සඳහා රජය රුපියල් මිලියන 829කට අධික මුදලක් වැය කර ඇත. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් මෙරට සාගර පත්ලයේ තැන්පත් වී ඇති බහලුම් ඇතුළු කොටස් සෙවීමේ මෙහෙයුම හෙටින් අවසන් කෙරේ. ඉන්දිය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් මුහුදු පතුල නිරීක්ෂණය කෙරේ. ඉන් අනතුරුව බහලුම් ඇතුළු කොටස් සාගර පත්ලයෙන් ඉවත් කර ගන්නා ලෙස නෞකාව අයත් සමාගමට සහ එය මේ වන විට රැක බලා ගන්නා සමාගමට දැනුම් දෙන බව දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි. එම මුහුදු ප්‍රදේශයේ දීවර කටයුතු වල යෙදීමට පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් හදවත් සැත්කම් වලට මුහුණ දිය යුතු කුඩා දරුවෝ 3000ක් පමණ පොරොත්තු ලේඛනයේ සිටිති. බොරැල්ල ළමාරෝහලේ සහ මහනුවර මහරෝහලේ එම දරුවන් ලියාපදිංචි වී සිටින බව වාර්තා වේ. මෙම පිරිස අතරට වසරකට තවත් හදවත් රෝගී දරුවන් 500ක් පමණ එක්වන බව බොරැල්ල ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී විජේසූරිය මහතා සඳහන් කරයි. මෙතරම් විශාල දරුවන් පිරිසක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින්නේ ශල්‍ය කර්ම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීමෙනි. පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර ඇතැම් දරුවෝ විවිධ සංකූලතාවලට මුහුණ දීම නිසා මේ යති. අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත වන දරුවෝ කඩිනමින් ශල්‍ය කර්මවලට යොමු කෙරෙති. හදවත් රෝගී දරුවන් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශිරන්ති රාජපක්ෂ මැතිනිය කැතීට යන්ත්‍රයක් සහිත රසායනාගාර පහසුකම් සියල්ල ළමාරෝහලට පරිත්‍යාග කළාය. අදටත් ළමාරෝහලේ ශල්‍ය කර්ම සිදුවන්නේ එම පරිත්‍යාග නිසාය. එක් දරුවෙකුට හදවත් සැත්කමක් සිදු කිරීමට රුපියල් ලක්ෂ 7-8 අතර මුදලක් වැය වෙයි.
රටේ ඉහළ යන වියදම් හමුවේවද ළමා රෝහලේ සැත්කම් අකණ්ඩව සිදුවන බව රෝහල් අධ්‍යක්ෂ විජේසූරිය මහතා සඳහන් කරයි. ඩයලොග් ආයතනය සහ රෝටරි සමාජය හදවත් රෝග දරුවන් වෙනුවෙන් පරිත්‍යාග සිදු කරයි. මේ සඳහා මහජනතාවගේ අවධානය යොමු විය යුතුය. මේ අතර රජයේ වියදමින් සහ පරිත්‍යාගශීලීන්ගේ ආධාරවලින් දැඩි සත්කාර ඒකකවලින් සමන්විත මහල් 11ක ලිටල් හාට් ගොඩනැගිල්ල මේ වන විට ඉදිවෙමින් පවතී. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ තරුණ රැකියා හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන යූලීඩ් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. මේ යටතේ විදුලි කාර්මිකයන් 45000කට වෘත්තීය සුදුසුකම් ලබා දීමට නියමිතය. තරුණ විදුලි කාර්මිකයෙකුට 3 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් පිරිනැමේ. එමගින් ඔහුට හෝ ඇයට පහසුවෙන් රැකියා අවස්ථා සොයා ගැනීමට මෙන්ම වෘත්තීය මට්ටමින් ඉහළ යාමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමත් සමග දිස්ත්‍රික්ක 25 පුරා වෘත්තීය පුහුණු හා දැනුවත්භාවය පුහුණු වැඩමුළු පැවැත්වීම සහ RPL සහතික කිරීමේ ක්‍රියාවලියට මහජන උපයෝගීතා කොමිෂන් සභාව නායකත්වයේ සපයයි. ජාතික මට්ටමේ විදුලි කාර්මික බලපත්‍ර වැඩසටහනට එම කොමිෂන් සභාව සහ යූලීඩ් ඒකාබද්ධව සහාය වනු ඇත. කොරෝනා වසංගතය හමුවේ උණ රෝගය වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සියලුම ආයතන ප්‍රධානීන් තම සේවකයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උණ රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුය. කළමනාකාරීත්වයට අපි දැනුම් දීලා තියෙන්නේ එවැනි රෝග ලක්ෂණ වලින් කියන අයව සේවයට කැඳවීමෙන් වළකින්න කියලා. ඒකෙන් අපි අදහස් කරන්නේ එවැනි අය අපි දන්නේ නැහැ කොවිඩ් රෝගියෙක් වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය රෝගියෙක් වෙන්න පුළුවන්. නමුත් රෝග ලක්ෂණ තියෙන කාල සීමාව තුළ ඒ යම් ආකාරයකට සැක තිබේ නම් ඒ සඳහා PCR පරීක්ෂණය කළ යුතුව තිබේ නම් පරීක්ෂණය කරලා සැකයර ගන්න අධිකෝ රෝග ලක්ෂණ පහව ගොස් වැඩි සුව වෙන තෙක් හෝ සේවයට පැමිණීමෙන් වළකින්නේ දුසු වෙනවා. මොකද එහෙම නැත්නම් සමහර විට එම කර්මාන්ත ශාලාවේ අනෙක් අයටත් මේ රෝගය බෝ වීමට තියෙන ඉඩ කඩ කියනවා. කාබනික පොහොර භාවිතය සෞභාග්‍ය දැක්මේ අඩංගු පොරොන්දුවක් ඉටු කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පවසයි. කෘමිනාශක සහ රසායනික පොහොර සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන 400ක් පමණ වැය කරයි. එම තත්ත්වය වටහා ගැනීමට වර්තමාන විපක්ෂය අසමත් වී තිබේ. මෙරට වකුගඩු රෝගීන් 1,50,000ක් පමණ සිටින අතර විස ආහාර ඊට හේතු වී ඇතැයි හෙතෙම කියයි. මෙළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසීල බණ්ඩාර මහතා පවසයි. එසේ ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් දී නැත. පසුගිය දිනවල ගෑස් මිල වැඩි කරන බවට සිතා ඇතැම් වෙළඳුන් ගෑස් ටැංකි සැඟවීමට උත්සාහ දරා තිබේ. ඒ පිළිබඳව පසුගිය දිනවල වැටලීම් රැසක් සිදු කළ බව හෙතෙම පැවසිය. එහිදී වෙළඳුන් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ගෑස් අලෙවි කරන බවට අනාවරණ විය. වැඩි මිලට ගෑස් අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳව වහාම දැනුවත් කරන ලෙස හෙතෙම ඉල්ලා සිටී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. යටියන්තොට නගරයේ සිට කැන්දල්ලොය වත්ත දක්වා පොදු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම වතුයායේ පාසල් සිසුන් ඇතුළු ජනතාව පීඩාවට පත්ව සිටිති.
දැනට බස් ධාවනය වන්නේ යටියන්තොට නගරයේ සිට සීපෝන් දක්වා පමණි. ඉතිරි කොටසේ බස් රථ ධාවනය නොවීම නිසා කිලෝමීටර් 5ක පමණ දුරක් පයින් ගමන් කිරීමට ජනතාවට සිදුව ඇත. මේ පිළිබඳව අවධානය යොමු කර යටියන්තොට සිට කැන්දල්ලොය වත්ත දක්වා බස් රථයක් ධාවනයට යොදවන ලෙස එම ප්‍රදේශයේ ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. අවිසාවෙල්ල ඩිපෝ අධිකාරීතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. තායිලන්තය සංචාරකයන් සඳහා රට යළි විවෘත කරයි. පළමු සංචාරක පිරිස තායිලන්තයේ ෆූකේට් දූපතේ සංචාරය කිරීමට නියමිතයි. මැද පෙරදිග ඇතුළු රටවල සිට සංචාරකයන් 250 දෙනෙකු ගුවන් යානා 4කින් අද පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔවුන්ගෙන් කිසිවෙකු නිරෝධායනයට යොමු නොකෙරේ. එහෙත් ඔවුන්ට දින 14ක් යනතුරු තායිලන්තයේ ප්‍රධාන නගරයට ඇතුළු විය නොහැක. මෙම වැඩසටහන යටතේ ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික මුදලක් උපයා ගැනීමට තායිලන්තය අපේක්ෂා කරයි. මේ අතර ඉන්දුනීසියාවේ ජාවා සහ බාලි දූපත් වසා දැමේ. එම දූපත්වලින් කොවිඩ් ආසාදිතයන් සීග්‍රයෙන් වාර්තා වීම සැලකිල්ලටගෙන මෙම පියවරගෙන ඇත. ඉන්දුනීසියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයන් ලක්ෂ 20ක් වාර්තා වෙයි. සීත ඍතුවට පෙර වඩාත් අවධානමකට ලක්විය හැකි පුද්ගලයන් සඳහා කොවිඩ්-19 තුන්වන මාත්‍රාව ලබා දීමට බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරයි. සැප්තැම්බර් මාසයේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. පළමු මාත්‍රා දෙකෙන් ගොඩනගාගෙන ඇති ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මෙම තුන්වෙනි මාත්‍රාව ලබා දීමට නියමිතයි. තුන්වෙනි මාත්‍රාව පළමුව ලබා දෙන අය අතර වැඩිහිටි නිවාසවල සිටින පුද්ගලයන් වයස අවුරුදු 70ට හෝ ඊට වැඩි සියලු දෙනා සහ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව හිමි වෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ආකර්ශනීය සංචාරක මධ්‍යස්ථානයක් වන යාල වනෝද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට පැවරේ. වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 65කි. සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තවත් ප්‍රවේශ කිහිපයක් ඇති කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙයි. කාසී වාසිය දිනු එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පන්දුවාර 9ක් අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 43ක් ලබා සිටී. වනිදු හසරංග නොදවී ලකුණු 6ක් සහ ධනංජය සිල්වා නොදවී ලකුණු 22ක් ලබා සිටී. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලෝපුරා අපේක්ෂකයන් මිලියන 557ක ආකර්ෂණයක් දිනාගත් බව තරගාවලියේ නිල හිමිකාරීත්වයේ දැරූ IPG සමාගම පවසයි. පසුගියදා එළිදැක් වූ ප්‍රගති සමාලෝචන වාර්තාවේ මෙම කරුණු අන්තර්ගත විය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයා වූ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ඇගින් වාර්තාවේ පළමු ස්ථානයට පත්විය. තරගාවලියේ මාධ්‍ය ආවරණ තක්සේරුව ඇමරිකානු ඩොලර් මිලියන 54.5කි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර පිළිබඳව අදහස් දක්වන ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා සඳහන් කළේ පළමු අදියර ප්‍රේක්ෂක උනන්දුව සහ ආකර්ෂණය දිරිගන්වන සුළු බවයි. යොවුන් නවක ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග තරග වැදීමට අවස්ථාව සැලසින. තරගාවලිය සාර්ථක කර ගැනීමට ඇමති නාමල් රාජපක්ෂ මහතා ලබා දුන් සහාය ඔහු කෘතවේදීව සිහිපත් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. COVID-19 වසංගතය නිසා ලෝපුරා තරුණ තරුණියෝ පීඩාවට පත්ව සිටිති. ඔවුන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිගා නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. එමගින් ලොව රටවල් 35ක පාසල් ලක්ෂ 9ක් අන්තර්ජාලය හා සම්බන්ධ කෙරේ. පසුගියදා
කොළඹ තිලංකා හෝටලේ පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු දූතවරිය වන ජයත්‍රා වික්‍රමනායක මහත්මිය සඳහන් කළේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබූ ප්‍රතිඵල නිසා තමාට ලෝකයටම සේවය කිරීමට හැකියාව ලැබුණු බවයි. හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දීමට සූදානම් බව ඇය පැවසුවාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරිකිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ඉදිරි වසර දෙක තුළ පොල් පැල 1,82,000කට අධික සංඛ්‍යාවක් වගා කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර ඇත. මේ යටතේ මේ වසර තුළදී පොල් පැල 86,800ක් පමණ වගා කරන බව එම මණ්ඩලය සඳහන් කරයි. ලබන වසරේදී පොල් පැල 95,000කට අධික සංඛ්‍යාවක් වගා කෙරේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. වැය කරන බදල රුපියල් මිලියන 40කි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයිනේ නිර්තදිග සුළං ප්‍රවාහයේ සක්‍රිය වීම හේතුවෙන් බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙට විටින් විට වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ අනාවේකීකරණ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය. දිවයිනේ නිර්තදිග සුළං ප්‍රවාහයේ සක්‍රිය වීමක් ඇතිවීමක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් පිට ඇවිත් තියෙන්නේ. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර දකුණ ඒ වගේම සබරගම පළාත්වල සහ මධ්‍යම පළාත් විටින් විට වැසි ඇති වෙනවා. බස්නාහිර දකුණ සහ සබරගම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මව තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දිවයිනේ ඌව නැගෙනහිර පළාත්වල සවස් කාලයේ වැසි ගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා ගත් තීන්දුව අහම්බයක් නොවේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 39 වන පිටුවේ සටහන් වූ මේ යෝජනාව ශක්තිමත් ජනවරමකින් අනුමත වූවක් බව බොහෝ දිනෙකට අමතකයි. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය වගා සංග්‍රාමය ආරම්භ කළත් ඇයට සාහසික ප්‍රහාර එල්ල කළේ අපූර්වට ගොඩනැගෙන තිබුණු රටක් අහිමි කරමින්. ජනාධිපතිතුමාගේ මේ පියවරටත් එල්ලවන ප්‍රහාර අසීමිතයි. නමුත් කිසිවිටකත් මේ දේශප්‍රේමී තීරණය හකුලා නොගන්නා බව දැන් පැහැදිලි. ජනහද නැගෙන රිත්මය දැන් එය හඳුනාගත යුතුයි. මේ දිනවල පෞද්ගලික
මාධ්‍ය නාලිකාව කාබනික පොහොරවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. වැඩිපුරම කියන්නේ ගොවින් මේකට අකමැති බව. ගොවින්ට පොහොර නොමැති බව. අපි හෙව්වා ඇත්ත කතාව. ඇත්තටම රසායනික පොහොර සමාගමක නාලිකා. ඉතින් එහෙම නොකර වෙන මොනව කරන්නද? රට බිල්ලට දෙන මේ මාෆියාව පරාජය කරන්නේ කෙසේද? හිතන්න. තීන්දුව ඔබ අතේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. දුෂ්කරතා මැද වැඩ කිරීමෙන් කෙදිනක හෝ එහි ප්‍රතිඵලය රටට ලැබෙන බව අගමැති පවසයි. ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ. යලකන්නේ වී මිලදී ගැනීම ආරම්භයි. දිස්ත්‍රික්ක 19ක ගබඩා සූදානම්. ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිරෝද රථ 2000ක්. නෞකා අනතුරින් සාගර පත්ලයේ තැන්පත් වී ඇති බහලුම් කොටස් සෙවීමේ මෙහෙයුම හෙටින් අවසන්. හදවත් සැත්කම් වලට මුහුණ දීම සඳහා කුඩා දරුවන් 3000ක් පොරොත්තු ලේඛනයේ. විදුලි කාර්මිකයන් 45000කට වෘත්තීය සුදුසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක්. ගෑස් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්. තායිලන්තයේ සංචාරකයන් සඳහා යලි විවෘතයි. ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරඟය ආරම්භයි. ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අදත් අසාර්ථකයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.